සුබ දවසක් හැමෝටම. අද දවසේ අපි ඔයාගේ තියරි පාඩමේ දීලා තියෙන නිබන්ධනයේ අවසාන කොටස තමයි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. තව කීප දෙනෙක් එකතු වෙමින් ඉන්නවා කමක් නැහැ අපි පටන් ගමු. ඉතින් ඔයාලට මතක ඇති ඊයේ දවසේ අපි ඔයාගේ නිෂ්පාදන සාධක කියන කොටසේ නිෂ්පාදන සම්පත් කියන මාතෘකාවට අදාළව අවසාන නිෂ්පාදන සම්පත අපි වැදගත් නිෂ්පාදන සම්පත විදිහට විවසායකත්වයේ කියන සාධකය ගැන කතා කරමු. විවසායකත්වය කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගන්නවා. මේ විවසායකත්වයේ කියන නිෂ්පාදන සාධකයට අදාළව අපි කතා කළා විවසායකත්වය කියන්නේ මොකක්ද? විවසායකත්වයේ කියන සාධකය තමයි නිෂ්පාදන සාධක අතරින් වැදගත්ම සාධකය වෙන්නේ. ඒ වගේම ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධකයට අදාළ ලක්ෂණ මොනවද? ඒ වගේම ව්‍යවසායකයා විසින් ඉටු කරන ප්‍රධාන කාර්යයන් 4ක් පිළිබඳව අපි එතනදී සාකච්ඡා කළා. ඉතින් අවසාන වශයෙන් මම ඔයාලට කතා කරන්න යන්නේ මේ ව්‍යවසායකත්වය ගැන. ව්‍යවසායකයාට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? අපි කියනවා ලාභය කියලා. දැන් නිෂ්පාදන සාධක 4කම අදාළ ප්‍රතිලාභ තියෙනවනේ පුතේ. භූමියට බදු කුඩිය කියන එක අදාළ වෙනවා. ශ්‍රමයට වැටුප කියන එක අදාළ වෙනවා. ප්‍රාග්ධනයට පොලිය කියන එක අදාළ වෙනවා. ව්‍යවසායකත්වයට ලාභය කියන එක අදාළ වෙනවා. මේ අවදානම් දැරීම වෙන්නේ. ඒ කියන්නේ අවිනිශ්චිත ව්‍යාපාරික පරිසරයක් තුළ අවදානම් දරමින් කටයුතු කිරීම වෙනුවෙන් ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධකයේ හිමි ප්‍රතිලාභය තමයි ලාභය කියලා කියන්නේ. මේ ව්‍යවසායකයා ලාභ හෝ අලාභ කියන දෙකම භුක්ති විඳීමට සූදානම්ින් ඉන්නවා. ඒත් එතන අවදානමක් තියෙනවා. ලාභයක් ලැබෙයිද අලාභයක් ලැබෙයිද කියන එක සම්බන්ධයෙන්. නමුත් ව්‍යවසායකයාට ලාභ ලැබුණොත් ඒක විදදරා ගන්න පුළුවන්. අලාභ ලැබුණත් ඒක තනියෙන් විදදරා ගන්න සිද්ධ වෙනවා. වෙනත් අයෙකුට පවරන්න බැහැ. ඒක තමයි ව්‍යවසායකත්වයේ තියෙන ලක්ෂණය. ඊළඟට අවසාන වශයෙන් පුතේ මේ ව්‍යවසායකයා සහ කළමනාකරුවා අතර තියෙන වෙනස. දැන් සමහරුන්ට තේරෙන්න පුළුවන් පුතේ ව්‍යාපාර ආයතනයක ව්‍යවසායකයා තමයි කළමනාකරු කියන්නේ කියලා. මේ ඇත්තටම ප්‍රධානම මේ සංකල්පය තමයි මේ දෙන්න අතර වෙනසක් තියෙනවා. දැන් බොහෝ විට ව්‍යවසායකයම කළමනාකරු වෙන අවස්ථා තියෙනවා. දැන් තනි පුද්ගල ව්‍යාපාර ආයතන ගත්තොත් ව්‍යවසායකයන් කල්පනාකරු දෙන්නම එකම චරිතයක් රඟපාන. කාර්යයන් මේ තනතුරේදී වෙනස් වුණාට ව්‍යවසායකයම තමයි කල්පනාකරු විදිහට කටයුතු කරන්නේ. තනි පුද්ගල ව්‍යාපාර ආයතන වල ගොඩක් දුරට. දැන් ඔයා ගත්තොත් ගමේ තියෙන සිල්ලර කඩේ මුදලාලිම තමයි ව්‍යවසායකයා. එයාම තමයි මේ ව්‍යාපාරේ කල්පනාකරණය කරන්නේ. එහෙම වෙන්න පුළුවන්. හැබැයි සංකල්පනාත්මකව ගත්තහම ව්‍යවසායකයයි කල්පනාකරු කියන්නේ චරිත දෙකක්. දැන් අපි බලමු මොනවද තියෙන වෙනස්කම්. දැන් එක ප්‍රධාන වෙනසක් තමයි ව්‍යවසායකයා ලාභ හෝ අලාභ පිළිබඳ අවධානම් දරන කෙනෙක්. හැබැයි කළමනාකරු ලාභ හෝ අලාභ පිළිබඳ අවධානමක් දරන්නේ නැහැ. එයා ව්‍යවසායකයා යටතේ වැඩ කරන සේවකයෙක්. කළමනාකරුවෙකුට හිමි වෙන්නේ පුතේ වැටුප කියන ප්‍රතිලාභය. හැබැයි ව්‍යවසායකයා කරන කාර්යයෙන් එයාට හිමි වෙන්නේ ලාභය හෝ අලාභය නැත්නම් ලාභය කියන ප්‍රතිලාභයට තමයි ව්‍යවසායකයා මුහුණ දෙන්නේ. ඒ හින්දා ව්‍යවසායකත්වය කළමනාකරුගෙන් සම්පූර්ණ වෙනස් චරිතයක්. ඒ වගේම තමයි ව්‍යවසායකයා අපි කියනවා මේ ප්‍රතිපත්තිමේ තීරණ ගන්න. ඊයේ දවසේ මම කියලා දුන්නා මොනවද ප්‍රතිපත්තිමේ තීරණ කියන්නේ? අපි කියවා අලුත් ව්‍යාපාර ආයතනයක් ආරම්භ කිරීම, නව භාණ්ඩයක් වෙනකොට හඳුන්වා දීම, තියෙන ශාඛාවක් වහලා දැමීම හෝ කුරුල් කිරීම මේ දෙවැනි තීරණ තමයි ව්‍යාපාර ආයතනයක ප්‍රතිපත්තිමේ තීරණ කියන්නේ. සාමාන්‍ය මේ ව්‍යාපාර ආයතනයක ප්‍රතිපත්තිමේ තීරණ ගන්න කෙනා තමයි ව්‍යවසායකයා. හැබැයි කළමනාකරු තීරණ ගත්තට ප්‍රතිපත්තිමේ තීරණ ගන්නෙ නෙමෙයි. ඒ ප්‍රතිපත්තිමේ තීරණ ක්‍රියාත්මක කරන කෙනෙක් තමයි කළමනාකරු කියන්නේ. ඒ කියන්නේ ව්‍යවසායකයා විසින් ගොඩනගා ගන්නාවද ආරමුණු සහ නැත්නම් ඒ නැත්නම් ටාගට්ස් වල ඉලක්ක වලට යන්න
ක්‍රියා කරන පුද්ගලයා මේ සම්පත් හසුරවීම, පාලනය කිරීම, මෙහෙයවීම ඒව කරන පුද්ගලයා තමයි කළමනාකරු කියන්නේ. එතරම් ව්‍යවසායකයා යටතේ වැඩ කරන එයාගේ ඉලක්කවලට ව්‍යාපාරයේ ගෙන යන සේවකයෙක් විදිහට තමයි අපි කළමනාකරු හඳුනගන්නේ. අන්න ඒ දෙක අතර තියෙන වෙනස අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි බලාගන්න පුතේ එතන. පිටුවංක 14 අවසාන කොටසේ ඉන්නේ. එතන බලන්න ව්‍යවසායකයා හා කළමනාකරුවා අතර පවතින වෙනස්කම්. හොඳට අහගෙන ඉන්න. ව්‍යවසායකයා හා කළමනාකරුවා අතර වෙනස්කම් රාශියක් පවතී. ව්‍යවසායකයා ගන්නා තීරණ ක්‍රියාවට නම් වන්නේ කළමනාකරුවෝ. ඒ කියන්නේ මම කිව්වේ තීරණ ගන්නේ කළමනාකරුවෝ නෙවෙයි. තීරණ ගන්න පුතේ ව්‍යවසායකයා. හැබැයි මේ තීරණ ක්‍රියාත්මක කරන්නේ කවුද? කළමනාකරුවෝ. තවදුරටත් කියනවා ව්‍යවසායකයාට ලැබෙන ප්‍රතිලාභය වන්නේ ලාභේ වුවත් කළමනාකරුගේ ඉපයීම වන්නේ වැටුපක්. අන්න බලන්න ව්‍යවසායකයා ලාභයක් බලාපොරොත්තු වෙමින් වැඩ කරන කෙනෙක්. හැබැයි කළමනාකරු වැටුපක් අපි නැත්තම් බලාපොරොත්තු වෙමින් වැඩ කරන කෙනෙක්. ව්‍යවසායකයා රක්ෂණ කළ නොහැකි අවදානමකට මුහුණ දෙන නමුදු කළමනාකරු එවැනි අවදානමකට මුහුණ නොදී. අන්න ව්‍යවසායකයා මුහුණ දෙන අවදානම රක්ෂණය කරන්න බෑ. කියන්නේ ව්‍යාපාරයක ආලාභයක් ලැබුණොත් රක්ෂණ මන්දියක් ගන්න එහෙම රක්ෂණ නෑ ඇත්තට. ඒ කියන්නේ අවදානමක් දරන්න වෙනවා ඒක රක්ෂණය කරන්න බෑ. දැන් ගොඩාක් අවදානම් අපිට ආවරණය කරන්න රක්ෂණ උපු ගන්න පුළුවන්. නමුත් ව්‍යවසායකයා මුහුණ දෙන ලාභ හෝ අලාභ පිළිබඳව තියෙන අවදානම වෙනුවෙන් රක්ෂණයක් ලබා ගන්න හැකියාවක් නෑ. ඊළඟට කියනවා නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල භූමිය නැමැති නිෂ්පාදන සාධකයේ බහුලව දක්නට ලැබේ. මෙම රටවල් නිෂ්පාදනයට වැඩි වශයෙන් භූමිය යන නිෂ්පාදන සාධකයේ දායක කරගන්න. මේකෙන් කියන්න ගන්න පුතේ රටවල් වල සම්පත් වල තියෙන ස්වභාවය මේ රට ගොඩනගාගෙන තියෙන තත්ත්වය. එයාලා මොනවද ලබාගත් ජයග්‍රහණ එයාලා සතුටු තියෙන සම්පත් වල ස්වභාවයන්. දැන් නවසීලන්තේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ස්වභාවික සම්පත් ගොඩක් තියෙන රටවල්. නේද? හොඳ තුන බිම් භෝගාගාරයේ ඕක පරිසරයේ නේද? ස්වභාවික අලංකාරය ඒ වගේම ජීවත් වෙන්න හිතකර පරිසරයේ රටවල් වල තියෙනවා. ඉතින් දේශ ගුණේ කාල ගුණේ යහපත් තත්ත්වයේ තියෙන රටවල්. ඉතින් ඒ නිසා යාලා ගොඩාක් දුරට මේ ස්වභාවික සම්පත් වලින් ප්‍රයෝජන අරගෙන යාලගේ ආර්ථිකය ගොඩනගාගෙන තිබෙනවා. ඊළඟට ගත්තොත් එහෙම ලෝ වැඩිම ජනගහනයක් සිටින චීනය, ඉන්දියාව වැනි රටවල් ශ්‍රමයේ නැවති නිෂ්පාදන සාධකයේ නිෂ්පාදන ක්‍රියාවට බහුලව යොදා ගන්නවා. බලන්න ලෝකයේ වැඩිම ජනගහනය ඉන්න රටවල් දෙක තමයි වර්තමානයේ චීනය සහ ඉන්දියාව. ඇත්තටම දැන් නම් ලෝකයේ වැඩිම ජනගහනයක් ඉන්නේ ඉන්දියාවේ. චීනයත් අභිවවා ඉන්දියාවේ තමයි ජනගහනය වැඩිම වෙලා තියෙන්නේ. මේ රටවල් දෙකේ පුතේ ශ්‍රමය කියන සම්පත අධික වශයෙන් තියෙනවා. ඒ විශාල ජනගහනයක් තියෙන නිසා ශ්‍රම සම්පත විශාල වශයෙන් ලබා ගන්න පුළුවන් රටවල් දෙකක්. ඒ හින්දා ගොඩාක් දුරට එයාලගේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ශ්‍රම සූක්ෂම ශ්‍රමයේ වැඩියෙන් දායක කරගෙන නිෂ්පාදනය කරන්න තමයි කටයුතු කරලා තියෙන්නේ ඉන්දියාව, චීනය වගේ රට. මොකද එයාලගේ ශ්‍රමය අඩු පිළිවෙලකට ගන්න පුළුවන්. ඊළඟට ගත්තොත් එහෙම ජපානයේ, ඇමරිකාව වැනි රටවල් වැඩි වශයෙන් ප්‍රාග්ධනයේ නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නවා. විශේෂයෙන්ම ජපානය වගේ රටවල් ගත්තහම පුතේ ජපානය කියන්නේ ලොකු ජනගහනයක් තියෙන රටකුත් නෙවෙයි. ඒ වගේම ස්වභාවික සම්පත් නෙමෙයි තියෙන්නේ ස්වභාවික හානි තියෙන ජපානයේ ගොඩක් දුරට. ඒක භූමියක් නැහැ ශ්‍රමයක් නැහැ. හැබැයි ජපානයේ විශේෂම දේ තමයි නවීන තාක්ෂණය භාවිතා කරන නව නිෂ්පාදන තුලින් අලුත් අත්දැක බැලීම් තුලින් අලුත් දේවල් නිර්මාණය කරනවා. නවෝත්පාදන තුලින් තමයි ජපානයේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. එන ජපානයේ දියුණුවට ගොඩාක් හේතු වෙලා තියෙන්නේ නවෝත්පාදන, නව තාක්ෂණ. ඒ කියන්නේ කෘතිම කිව්වොත් එයාලා දියුණු වෙලා තියෙන්නේ ප්‍රාග්ධනයේ භාවිතා කරලා. ඇමරිකාව වගේ රටවලුත් ඒ වගේ. මම විශේෂයෙන් ජපානය ගත්තේ ඔයා දන්නම උදාහරණයක්. ජපානයේ ගොඩාක් දුරට පුතේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ එයාලගේ දියුණු තාක්ෂණයක් එක්ක. දැන් බලන්න ඔය මෝටර කර්මාන්තය ගත්තොත් ඒකනේ අපි ජපාන් මෝටර රථයක් නම් මේ පරණ එකක් හරි කමක් නැහැ ගන්න කියලා විශ්වාසයක් උඩ ඉල්ල තියෙන්නේ.
ඒ කියන්නේ ඒකේ කෑල්ලක් ගත්තත් කමක් නැහැ වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් දියුණු තාක්ෂණය යාල භාවිතා කරන හින්දා නේද? හරි. ඊළඟට අලුත්ම ආර්ථිකයක් ගොඩනගාගෙන තියෙන එකක් තමයි මේ සිංගප්පූරුව ගත්තොත්. සිංගප්පූරුවේ ඔය එකක්වත් නැහැ. ඒ කියන්නේ ස්වභාවික සම්පතුත් නැහැ විතර ශ්‍රමයක් නැහැ ප්‍රාග්ධනයක් නැහැ. එයාලගේ තියෙන මුතු ව්‍යවසායකත්වයේ කියන හැකියාව. සිංගප්පූරුව ගොඩ දාලා තියෙන හොඳ ව්‍යවසායකයෙක් එකතු වෙලා. විදේශ රටවල් වලින් ගියපු ව්‍යවසායකයෝ හරි ඒ රටේම ගොඩ නැගිච්ච ව්‍යවසායකයෝ හරි එකතු වෙලා ඒ තියෙන අර හිඟ සම්පත් කාර්යක්ෂම උපයෝජනය කරලා නවීන ක්‍රමයකට අලුත් දේවල් කරලා තමයි සිංගප්පූරුව ගොඩ ගිහිල්ලා තියෙන්නේ. දැන් සිංගප්පූරුවේ පුතේ සමහර හෝටල් ව්‍යාපාර ගත්තොත් අද්විතීයයි. ලෝකයේ අලුතෙන්ම හඳුන්වා දුන්නු ක්‍රමයක් තමයි සිංගප්පූරුව අර මුහුද මැද අයිලන්ඩ් හදලා අලුතෙන් දූපත් හදලා හෝටල් බවට පත් කරලා හෝටල් ව්‍යාපාරේ සංචාරක ව්‍යාපාරේ ඉතා ශීඝ්‍රයෙන් දියුණු කරන්න සිංගප්පූරුවේ රජය සහ ඒ ව්‍යාපාරිකයෝ කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒවා අත්දැකීම් විදිහට අරගෙන තමයි දැන් ඔය කොළඹ පෝට් සිටි වගේ ඒවා ලංකාවේ හදාගෙන යන්නේ. ඒක සාර්ථක ව්‍යාපෘතියක්. දැන් මේ කොරෝනා හින්දා ඒක ඉච්චර ලොකුවට එළියට ආවේ නැතුණාට ඉතාම සාර්ථක ව්‍යාපෘතියක්. ඒක සිංගප්පූරුවේ ඉතාම විශාල ලෙස ජනප්‍රිය වෙලා තියෙන කර්මාන්තයක්. ඉතින් යාළුවෝගේ ව්‍යවසායකත්වයේ මේ ව්‍යාපාර කියන එක දියුණු කරගෙන තමයි ඒ අයගේ ආර්ථිකය හදාගෙන තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකාව ගත්තොත් බලන්න අපි කොහෙද ඉන්නේ කියලා. අපේ රටේ භූමිය කියන සම්පත ස්වභාවික සම්පත් ඇති පදවල තියෙනවා. හොඳ දුපතක් ඉන්නා මුදු වෙරළා නැත්නම් මුදක් තියෙන සාගරයක් තියෙනවා. ඒ වගේම සමක ආසන්න රටක් ඉන්නා හොඳ දේශගුණයක් කාලගුණයක් සහිත භූමියක් තියෙනවා අපිට. ඒ වගේම අපේ රටේ ජනගහනයට නැත්නම් භූමි ප්‍රමාණයට සාපේක්ෂව ඉහළ ජනගහනයක් තියෙන නිසා ශ්‍රම පිරිවැයක් අපේ අඩු මිලකට ගන්න පුළුවන්. ඒ අපේ රටේ අඩුම සම්පත තමයි පුතා ව්‍යවසායකත්වය. ව්‍යවසායකයෝ ගොඩනගන්නේ. අපි හැමෝම බලන්නේ මොනවා හරි ටිකක් ඉගෙනගෙන කාගේ හරි යටතේ වැඩ කරන සේවකයෙක් වෙන්න තමයි උත්සාහ කරන්නේ. අලුත් දේවල් නිර්මාණය කරලා ව්‍යවසායකත්වයේ කියන ගේන්න ඉදිරිපත් වෙලා තියෙන පිරිස ලංකාවේ ගොඩක් අඩුයි. ඒ හින්දා තමයි ලංකාවේ ආර්ථිකය මේ තරම් පහළට ගිහිල්ලා තියෙන්නේ. දැන් පුතාලට තේරෙන්න ඕන අපේ ආර්ථිකය ලොකුවට කඩා වැටෙමින් තියෙන්නේ. අපිට යන්න පුළුවන් දුරක් තියෙනවා විශාල දුරක් යන්න පුළුවන් රටක්. ඒවට අපි ඉච්ඡර දුරකට ගෙනිහිල්ලා නැහැ අපේ ආර්ථිකය. මග හලාගෙන තියෙනවා. ඒකට හේතුව තමයි විධිමත් ව්‍යවසායකත්වයේ ගොඩනගෙන ක්‍රමයක් පැදිලා නැහැ. අධ්‍යාපන ක්‍රමයේ තුලින් උනා හොඳ ව්‍යවසායකෙක් නිර්මාණය වෙන්නේ නැහැ ආර්ථිකය තුළ. ඒකයි අපේ රටවල් වලට ඉස්සරහට එන්න බැරි වෙලා තියෙන්නේ. හොඳයි. එහෙනම් පුතේ ඔතනින් මේ ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධකයක් අවසන් වෙනවා. එතන අපි භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයේ කියන සාධක වර්ග හතරම සාකච්ඡා කළා. අද දවසේ මම යන්නේ මේ ටියුට් එකේ අවසාන මාතෘකාව කතා කරන්න. ඔයාලට දැනුවත් කරන්න ඕන ඔයාලට මේ මාසේ 9 වෙනිදා ඒ කියන්නේ ලබන බ්‍රහස්පතින්දා දවසේ අපි නිබන්ධන බෙදා දෙන්න කටයුතු කරනවා. පුතේ පොළොන්නරුවේ දිනෙත් ආයතනයේ සහ හිඟුරක්ගොඩ දීපාලෝක ආයතනයේ සත්‍ය කියන නම අලුතෙන් පටන් ගන්නවා. ඒ ආයතනයේ ඒක කටයුතු අවසන් කරන සාමාන්‍ය පන්ති පටන් ගන්න හිඟුරක්ගොඩ සත්‍ය කියලා වගේම ආයතනයක් මම හදාගෙන යනවා. ඒක තියෙන්නේ අතන මේ හිඟුරක්ගොඩ ළමයි දන්නවා ඇති ගෝල්ඩන් ෆ්ලවර් හොටෙල් ඉස්සරහ තියෙන තපුනේ බිල්ඩින් එක. එතන ආයතනයක් ඇදිනවා දැනට. මේ ඔන්ලයින් ක්ලාසස් කරන සමයේ අපි සාමාන්‍ය පරිදි පන්ති කරන්නේ ඉතින් ගෙදරට වෙලානේ. ඒ හින්දා දැන් ටියුට් ටික දෙන්න දීපාවලි ළමයිට මේ කන්ටි දෙන්න. ඒ වගේම පුතේ අලුතෙන් පන්තියට සම්බන්ධ වෙන ළමයිට අලුත් කණ්ඩායමක් පටන් ගන්නවා. අපි දෙවෙනි කණ්ඩායම. ඔයාලගේ ගෲප් වල අපි දැනුවත් කිරීම කරනවා. ඒ අය වෙනුවෙන් වෙනම WhatsApp group එකක් හදලා තියෙනවා. මම link එකක් දාන්නම්. ඔයාලටත් මුල ඉඳලා ඉගෙන ගන්න අයට ඒකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අයට නිබන්ධන දීම ඒ දවස්පතින්දා දිනේම කරනවා. මම හරියටම දිනේ විලාවට WhatsApp group
ඔයාලගේ අලුත් යාළුවෝ දැනුවත් කරන්න. ප්‍රතිඵල එනකම් බලාගෙන ඉන්න. ප්‍රතිඵල එනකම් බලාගෙන ඉන්නකොට තවත් ගමන පරක්කු වෙයි. ඒ නිසා මේ යන කණ්ඩායම් වලට සම්බන්ධ වෙලා වැඩේ කරගෙන යන්න. මොකද ඉස්සරහට උසස් පෙළ තියෙනකොට ඔයා ඉදිරියෙන් ඉන්න ළමයි ගොඩ වෙයි එතකොට. ඒක ඔයා තමයි ලොකුම වැඩක් කරපු මිනිස්සු. ඒ නිසා ඔයාලට මේ ගමනක් බලාගෙන යන්න පුළුවන් අවකාශයක්. මයික් එක ඔන් කරලා තියෙනවද කවුරු හරි ඒක ඕෆ් කරලා පුතේ අනිත් අයට ඇහෙන්නේ මම මියුට් කරනවා නෙමෙයි. දැන් ඔයාලට මම අවස්ථාව දීලා තියෙන ඉඳයි ඔය හැමෝම මයික් එක ඕෆ් කරගන්න. මොකද මේ මයික් ඔන් කරපු ගමන් පුතේ මේ ඔයාලගේ ගෙදර හඳයි අනිත් අයට මාව පේන්නේ නැහැ, එන්නේ නැතුව යනවා. ඒ නිසා මේ නිකන් මයික් එක ඔන් කරලා තියන්න එපා. උදාහරණයක් ප්‍රශ්නයක් තිබ්බොත් ඔන් කරගෙන කතා කරන්න ඒක ගැටලුවක් නැහැ. ඒ නිසා මේ ගැටලුවක් තිබ්බ වෙලාවක විතර මයික් එක ඔන් කරගන්න. හරි එහෙනම් අපි මේකේ අවසාන කොටසට යනවා පුතේ බලාගන්න හැමෝම ඉස්සලා කතා කරලා ඉන්න. ඒක තමයි පුතේ සාධක ඵලදායීතාවය. සාධක ඵලදායීතාවය. නැත්නම් ඵලදායීතාවය කියලා කියනවා නිකම්ම. එහෙම නැත්නම් සම්පත්වල ඵලදායීතාවය කියලා කියනවා. productivity කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. productivity. ඵලදායීතාවය කියන්නේ මොකක්ද? හරි. නිර්වචනය කරන්න කලින් මේ ඵලදායීතාවය ගණනය කරන්නේ කොහොමද කියලා බලමු. ඵලදායීතාවය සමානයි අපි හොයන්නේ පුතේ මේකට සමීකරණයක් තියෙනවා අපි ඉලෙන් උඩට ගන්නවා නිමවුම් ඒකක ගණන. නිමවුම් ඒකක ගණන ගන්නවා අපි ඉලෙන් උඩට. නිමවුම් ඒකක ගණන. ඒක බෙදනවා යෙදවුම් ඒකක ගණන. යෙදවුම් ඒකක ගණනෙන් බෙදනවා. මෙන්න මේ ලැබෙන උත්තරයට තමයි කියන්නේ පුතේ ඵලදායීතාවය කියලා. යෙදවුම් නිමවුම් ඒකක ගන්න බෙදීම යෙදවුම් ඒකක ගන්න. ලැබෙන පිළිතුරට අපි කියනවා ඵලදායීතාවය කියලා. එතකොට කොහොමද අපි ඵලදායීතාවය නිර්වචනය කරන්නේ? මෙන් අහගන්න ඵලදායීතාවය කියලා කියන්නේ කිසියම් සම්පතක යෙදවුම් ඒකකයක් සඳහා ලබාගත හැකි සාමාන්‍ය නිමවුම් ප්‍රමාණය කොච්චරද කියන එක. මම ආයෙ කියන හොඳට අහගෙන ඉන්න. කිසියම් සම්පතක යෙදවුම් ඒකකයක් සඳහා ලබාගත හැකි සාමාන්‍ය නිමවුම් ප්‍රමාණයට අපි කියනවා එම සාධකයේ ඵලදායීතාවය කියලා. එහෙමත් නැත්නම් කිසියම් සම්පතක් සතු නිමවුම් බිහි කිරීමට ඇති ශක්තිය. කිසියම් සාධකයකට නිමවුමක් බිහි කරන්න තියෙන ශක්තියට අපි කියනවා ඒ සාධකයේ ඵලදායීතාවය කියලා. නිමවුමක් බිහි කිරීමේ හැකියාව. දැන් පුතේ උදාහරණයක් ගත්තොත් මෙහෙම හිතන්නකෝ. කිසියම් ශ්‍රමිකයෙක් පැය 8ක කාලයක් තුල ශ්‍රමය සපයලා පැය 8ක් වැඩ කරලා ඒකක 40ක් නිෂ්පාදනය කළා කියලා හිතන්නකෝ. පැය 8ක් තුල වැඩ කරලා කිසියම් භාණ්ඩයක නිමෝන් ඒකක 40ක් නිෂ්පාදනය කරනවා. එහෙනම් මේ ශ්‍රමිකයාගේ පැය එකක ඵලදාව කීයද? එහෙනම් 40 අපෙන් බෙදපුවාම ඒ පැය එකක ඵලදාව ඒකක 5යි. එහෙනම් මෙන්න මේ ඒකක 5 තමයි පුතේ ශ්‍රමයේ ඵලදායීතාවය කියලා කියන්නේ. ශ්‍රමපැය එකක ඵලදායීතාවය. ඒ කියන්නේ ශ්‍රමපැය එකකට නිෂ්පාදනය කරන්න පුළුවන් මේකක ගන්න. ඒකට අපි කියනවා ශ්‍රමයේ ඵලදායීතාවය කියලා. එහෙනම් මොකද්ද ඵලදායීතාවය කියන එකේ අර්ථය වෙන්නේ? කිසියම් නිෂ්පාදන සාධකයක යෙදවුම් ඒකකයක් සඳහා ලබාගත හැකි සාමාන්‍ය නිමවුම් ප්‍රමාණය. දැන් මම මෙතන ගත්තේ ශ්‍රමපැය 8කට ඒකක 40ක් නිෂ්පාදනය කරන්න පුළුවන් නම් එක පැයක නිෂ්පාදන හැකියාව ඒකක 5යි. එහෙනම් මේක තමයි ශ්‍රමයේ ඵලදායීතාවය කියලා කියන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි වුණා කියලා. තේරුණාද පුතේ? එතකොට මේ ඵලදායීතාවය ගණනය කරන්න පුළුවන් නිෂ්පාදන සාධක වශයෙන් ගණනය කරන්න පුළුවන්. ඒක කොහොමද කරන්නේ කියලා අපි ඉගෙන ගමු. ඉස්සලා මේකට නිර්වචනයක් ලියන්න. එහෙනම් ඔයා නියුත් එකේ
ඔයාගේ පිටු අංක 14ට එන්න. 14 අපි ලියාගමු මෙතන සටහන ඵලදායීතාවය ගැන. එතන කියනවා පුතේ යෙදවුම් ඒකකයකින් ලබා ගන්නා සාමාන්‍ය නිමවුම ඵලදායීතාව ලෙස හැඳින්වේ කියලා තියෙනවා. ඒකත් ඉතින් ප්‍රමාණවත්. තවදුරටත් මේ ඉස්තනේ ලියන්න මෙහෙම. එනම් කිසියම් නිෂ්පාදන සාධකයක යෙදවුම් ඒකකයක් සඳහා ලබාගත හැකි සාමාන්‍ය නිමවුම් ප්‍රමාණයයි. මෙය නිෂ්පාදන සාධකයක් සතු නිෂ්පාදන හැකියාව හෙවත් නිෂ්පාදන ශක්තිය ලෙසද හඳුන්වයි. නිෂ්පාදන හැකියාව හෙවත් නිෂ්පාදන ශක්තිය ලෙසද හඳුන්වයි. හරි බලා ගන්නකෝ අර කොටුවක් දීලා තියෙනවා පුතේ එතන ඵලදායීතාවයේ ගණනය කරන විදිහ මෙහෙම ලියන්න. ඒ කොටුවේ ලියා ගන්න මෙන්න මේ සමීකරණ. ඵලදායීතාවය සමානයි නිමවුම් ඒකක ගණන බෙදීම යෙදවුම් ඒකක ගණන. ඵලදායීතාවය සමානයි නිමවුම් ඒකක ගණන බෙදීම යෙදවුම් ඒකක ගණන. හරි. පහලින් තියෙනවා මේ අපි අවසාන පිටුවේ ඉන්නේ 15 වෙනි පිටුවේ ප්‍රශ්න ටිකක් තියෙන විභාග ප්‍රශ්න ටික. ඒ ටික අපි කරගෙන යමු ප්‍රශ්න පත්‍ර හරහා. ප්‍රශ්න ලියාගෙන කරන්න පුළුවන් ඔයාලට ඒක ලියන්නම ඉඩ දීලා නැහැ. ඒ ටික කරමු මේක ඉවර වෙලා. මම බලන්නකෝ ඊළඟට කියනවා පුතේ ඵලදායීතාවේ තීරණය කරන සාධක. ඵලදායීතා තීරක නැත්නම් ඵලදායීතාවේ තීරණය කරන සාධක 6-7ක් ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ. මොනවද බලමු අපි සාධකයක ඵලදායීතාව තීරණය කරන සාධක වෙන්නේ. ඒ කියන්නේ කිසියම් සාධකයක යෙදවුම් ඒකකයක් සඳහා ලබාගත හැකි නිමවුම් ප්‍රමාණය තීරණය කරන සාධක කීපයක් තියෙනවා. ඉතින් එක ප්‍රධාන සාධකයක් තමයි අපි භාවිතා කරන තාක්ෂණය. ඒ කියන්නේ තාක්ෂණයේ දියුණු වෙන්න ඵලදායීතාවයේ වර්ධනය වෙනවා. ඔයාට මතක නම් මම කලින් ගත්ත උදාහරණය. අර පුද්ගලයෙකු පයින් ගමන් කරද්දී පැයකට කිලෝමීටර 4ක් යන්න පුළුවන්. ඒතර පැයක ඵලදායීතාවයේ කිලෝමීටර 4ක්. ඒ පුද්ගලයා උත්සයිකලයක පාපදීක ගමන් කළොත් පැයකට කිලෝමීටර් 10ක් යන්න පුළුවන්. ඊටත් වඩා වැඩි දියුණු කළ තාක්ෂණය යොදාගෙන යතුරු පැදියක ගමන් කළොත් පැයකට කිලෝමීටර් 30ක් යන්න පුළුවන්. ඊටත් වඩා දියුණු තාක්ෂණය තමයි මෝටර රථය. මෝටර රථයකින් ගියොත් පැයට කිලෝමීටර් 50ක් විතර යන්න පුළුවන්.
දැන් ඒනකොට ඔයාට තේරෙනවා තාක්ෂණයේ දියුණු වෙන්න ඒ උපකරණයේ ඵලදායීතාවයක් මොකද වෙන්නේ නැත්නම් ශ්‍රමිකයාගේ ඵලදායීතාවයක් එන්නේ වර්ධනය වෙනවා නේද ඒ නිසා දැන් උදාහරණයක් ගත්තොත් මේ මොබයිල් ෆෝන් පරිගණක යන්ත්‍ර ඒ වගේ විකාශන අවධි ගොඩක් තියෙනවානේ ඔයාලට මතක නම් පරිගණකයේ ඩෙස්ක්ටොප් කියලා ඊට පස්සේ ලැප්ටොප් ඊට පස්සේ ටැබ් කියලා ඉල්ල තියෙනවා දැන් දුරකථනයකින් කරන්න පුළුවන් පරිගණකයෙන් කරන දේවල් ඒ දියුණු වෙලා තියෙන පුතේ තාක්ෂණය ඒකට තාක්ෂණයේ දියුණු වෙන්න ඒ ශ්‍රම ඒකකයක ඵලදායීතාවයක් මොනවා වෙනවද ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. එහෙනම් ශ්‍රම ඵලදායීතාවය වර්ධනය නැත්නම් ඵලදායීතාවයේ තීරණය කරන එක ප්‍රබල සාධකයක් තමයි තාක්ෂණය. right මේකේ දීලා තියෙනවා මම තාක්ෂණය. ඊළඟට මානව ප්‍රාග්ධනය. ඉතින් මානව ප්‍රාග්ධනය කියන එක දැන් අමතකද දන්නේ නැහැ කට්ටියද? මේ ටියුට් එකේදීම කියලා දුන්නා මානව ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා දුන්නේ අපි. පුළුවන් මේ පන්ති කාට හරි කියන්න මානව ප්‍රාග්ධනය කියන්නේ මේකයි කියලා. දැන් අනිත් පන්ති වල නම් ළමයි උත්තර දෙනවා. මොකද්ද මානව ප්‍රාග්ධනය කියන්නේ? උදාහරණයක් හැංගෙන විදියට. ඔයාලට මතකද මේ මානව ප්‍රාග්ධනය කිව්වේ අපි ශ්‍රමිකයා තුල කරන ආයෝජනයේ ප්‍රතිඵලයක් විදියට ශ්‍රමිකයා සතු නිපුණතා හා කුසලතා සම්වර්ධනය කරගත් පස්සේ ඒකට අපි කිව්වා මානව ප්‍රාග්ධනය කියලා. තේරුණාද? එහෙමත් නැත්නම් අපි කිව්වා කුසලතා හා නිපුණතා වලින් සම්වර්ධනය වෙච්ච ශ්‍රමයට තමයි අපි කියන්නේ මානව ප්‍රාග්ධනය කියලා. ඒ කියන්නේ ශ්‍රමිකයාට පුහුණුවක් දෙනවා, අධ්‍යාපනය විධිමත් කරනවා, පෝෂණය විධිමත් කරනවා, හොඳ වැඩ පරිසරයක් ඇති කරලා දෙනවා. මේ ක්‍රියාමාර්ග තුලින් අපිට පුළුවන් ශ්‍රමිකයාගේ මානව ප්‍රාග්ධනය වර්ධනය කරන්න. මානව ප්‍රාග්ධනය වර්ධනය වෙන්න ශ්‍රම ඒකකයක ඵලදායීතාවයක් එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. නොපුහුණු ශ්‍රමිකයෙකුට පුහුණුවක් දුන්නාම එයාට වැඩි ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ ඵලදායීතාවය වර්ධනය වෙනවා. ඒ නිසා පුතේ ඵලදායීතාවයේ තීරණය කරන තවත් එක ප්‍රබල සාධකයක් තමයි මානව ප්‍රාග්ධනය කියන සාධකය. නේද? හරි. ඊළඟට තව එකක් දීලා තියෙනවා පුතේ කලමනාකරණය. දැන් බලන්න කලමනාකරණය විධිමත් වුණා. විධිමත් කලමනාකරණයක් යටතේ භෞතික හා මානව සම්පත් නිසි ආකාරයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත්තොත් ඒවායින් උපරිම ඵලදාව ලබා ගන්න පුළුවන්. අකාර්යක්ෂම කලමනාකරණයක් තිබුණොත් ඒ මානව සම්පත් ඒ වගේම දේපල සම්පත් භෞතික සම්පත් අකාර්යක්ෂම ලෙස උපයෝජනය වීම තුලින් අපේක්ෂිත නිෂ්පාදනය ළඟා කර ගන්න බැහැ. දැන් උදාහරණයක් ගත්තොත් පාසලක බලන්න. පාසලක ඉන්න මානව සම්පත් තමයි ගුරුවරු සහ ළමයි. දේපල සම්පත් තියෙනවා ගොඩනැගිලි දෙස්පතු උපකරණ ඒවා. එතකොට මේ කියන මානව හා භෞතික සම්පත් ටික හරියට කළමනාකරණය කළොත් නිසි අධ්‍යාපනයක් ළමයට යන විදිහට ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. හැබැයි අකාර්යක්ෂම නම් කළමනාකරණය අන්න නිසි අවුට්පුට් එකක් ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා පුතේ කළමනාකරණයේ කාර්යක්ෂම වීම අපි කියනවා රටක සම්පත්වල ඵලදායීතාවයේ තීරණය වෙන්න ඍජු ලෙස බලපාන. තව එකක් ඔතන දීලා තියෙනවා ඒක වැදිලා නැහැ. අර පාට කොලේ ඉස්සරහින් තියෙන ඒක ඕනනම් ඔයා ලියා ගන්න එතන. ශ්‍රම විභජනය සහ විශේෂීකරණය වෙනවා. එහා පැත්තෙන් ලියන්න. ශ්‍රම විභජනය සහ විශේෂීකරණය. මේ මයිතුකාලා දන්නවා ශ්‍රම විභජනය කියන්නේ මොකද්ද විශේෂීකරණය මොකද්ද කියලා දීලා තියෙනවා. ඒ දන්නේ නැති අයට අහපවර පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් අලුත් පන්තියට ඒකට අල්ලගන්න පුළුවන් අහපව මම මුලින් ඉඳලා පන්ති කියනවා. මූලික ආර්ථික සංකල්ප වල ඉඳලා ඒ ටික කරගෙන යනවා. හරි. ඉස්සලාම අහගන්නකො ශ්‍රම විභජනය කියන්නේ මොකද්ද? දැන් ඒකවත් කියන්න පුළුවන් ළමයි කින්දේ පන්ති කියන්න බලන්න ශ්‍රම විභජනය කියන එකට උත්තරයක් මේ පන්ති ඉන්නවද බලන්න. මොකද්ද පුතේ ශ්‍රම විභජනය කියන්නේ? පොත් බලන්නේ නැති ළමයි වගේ ඉන්න පන්ති. මොකද්ද ශ්‍රම විභජනය කියන්නේ?
එක් අධීර සඳහා එම ශේෂ්ත්‍රය පිළිබඳ නිපුණතාව ඇති කෙනෙක් හරි ශ්‍රමිකයින් කියන්න බලන්න. අනුයුක්ත මොකද්ද ශ්‍රම විභජනය කියන්නේ? එක් අධීර සඳහා එම ඔව්. ශේෂ්ත්‍රය කියන්න පිළිබඳ බලන්න. නිපුණතාව ඇති ශ්‍රමිකයින් අනුයුක්ත කිරීම. එහෙම කතා කරන්නේ. මොකද්ද ශ්‍රම විභජනය කියන්නේ? කිසියම් නිෂ්පාදන ක්‍රියාවලිය කාර්ය මත පදනම්ව කාණ්ඩ කිහිපයකට බෙදා එක් එක් කාර්ය ඉටු කිරීම සඳහා වෙන වෙනම ශ්‍රමිකයන් අනියුක්ත කිරීම තමයි ශ්‍රම විභජනය කියලා කියන්නේ. නේද? ශ්‍රම විභජනය තුලින් මොකද වෙන්නේ? කිසියම් කුඩා කාර්යයක විතරක් ශ්‍රමිකයා විශේෂීකරණය වෙනවා. දිගින් දිගටම ශ්‍රමිකයාට සිද්ධ වෙනවා එක කාර්යයක විතරක් නියැලෙන්න. ඒ තුලින් ශ්‍රමිකයා තුළ විශේෂ ප්‍රාගුණ්‍යයක් විශේෂීකරණයක් ඇති වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඵලදායීතාවයේ වර්ධනය වෙනවා කියලා මම එතනදිත් ඔයාලට කියලා දුන්නා. ශ්‍රමයේ කියන මාතෘකාවෙදී කරුණාකර පාඩම් කරන්න. නැත්නම් ප්‍රශ්න අහද්දී ඔයාලට උත්තර දෙන්නද? නෝට් ටික කම්ප්ලීට් කරන්න, පාඩම් කරන්න හරියටම. දැන් ඔයාට මේ ඊළඟ සතියේ හම්බ වෙනවා පිටු 35ක 40ක විතර ටියුට් එකක් ආර්ථික පද්ධති කියන මාතෘකාවට අදාළව. ඒ ටියුට් එක නැතුව ඔයාට මේ පාඩම කරන්න බෑ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම විධිමත්ව මේ වැඩේ ඉන්න ඕනේ. එහෙම නැතුව කරන්න බෑ ඔයාට මේ වැඩේ. ඒ නිසා ඔයා හරියට පාඩම් කරන්න, ලෙසන් වලට සම්බන්ධ වෙන්න. දැන් අද මම කරන ලෙසන් එකේ වීඩියෝ එකක් දානවා. එන්නේ නැති ළමයිට දැන් ඊළඟ මාසෙ ඉඳලා මම මොකද කරන්නේ? අනිවාර්යෙන් ඔයාගේ ටියුට් එකේ මම ඔයාට අංකයක් දෙනවා. ඒ අංකයෙන් තමයි ඔයා එන්න ඕන මේ ලෙසන් එකට ඔයාගේ නමින් නෙමෙයි. ඒ අංකේ නැති කිසිවෙක් මම ලෙසන් එකට සම්බන්ධ කරගන්නේ නැහැ. ඊට පස්සේ මම නම් ලකුණු කරනවා. ආපු නැති ළමයිට මම වෙනම කතා කරනවා ඊට පස්සේ. එයාලගේ ගැටලු තියෙනවා නම් එයාලට වෙන විදිහකට එක්ක වීඩියෝ එක හරි යන විදිහට හදනවා. ඉතින් මේක විධිමත් කරගන්න ඕනේ. මොකද තව කාලයක් අපිට මේ විදිහට යන්න වෙනවා. අපි මේක తాවකාලික සිද්ධියක් වගේ කියලා. නමුත් තාම විසඳීමක් නැහැ නේද? ඒ නිසා ටික කාලයක් අපිට මේක කරගෙන යන්න වෙනවා. එහෙනම් මේක විධිමත් කරණය කිරීමක් කරන්න වෙනවා. නේද? හැමදාම පන්තියට සම්බන්ධ වෙන්න වෙනවා. නැත්තම් පුතේ උඩින් පල්ලෙන් ආවොත් ඉස්සරහට තියෙන මාතෘකා තේරෙන්නේ නැහැ වන්තාර. හැබැයි මේ පන්ති ළමයි බහුතරයක් දෙන එන පිරිසක් ඉන්නවා හැමදාම ලෙසන් එකේ ඉන්නවා මම දැකලා තියෙනවා. එයාලත් එක්ක කතා කරලා බලන්න එයාලට කොහොමද පාඩම තේරලා තියෙන්නේ කියලා. ඔය වරින් වර සම්බන්ධ වෙන අය. එලාරයි නෝට් ටික පිළිවෙලකට තියනවා පාඩම හරියට යනවා. එයාලා පාඩම් කරන්නේ හරි. පාඩම් කරනවා වැඩි කුඩ දාගන්න පුළුවන්. හරි. ශ්‍රම විභජනය හා විශේෂීකරණය තව එකක් කියන්නත් එහා පැත්තෙන් ලියන්න. ශ්‍රමිකයින්ගේ ආකල්ප. ශ්‍රමිකයින්ගේ ආකල්ප. ඒකත් බලපාන ඵලදායීතාවය. ශ්‍රමිකයින්ගේ ආකල්ප. තව එකක් කියන්න පුතේ නවෝත්පාදන. නැත්නම් නව්‍යතාවය. නවෝත්පාදන. ඒකත් බලපාන ඵලදායීතාවය. තවත් එකක් කියන්න තරඟකාරී පරිසරය. නැත්නම් තරඟකාරීත්වය. තරඟකාරීත්වය. ඒකත් බලපානවා පුතේ. දැන් තරඟයක් නැති තැන අපි නිකන් උදාසීනයි නේද? තරඟයක් නැති වුණාම ගානක්වත් නැහැ. දැන් ඔයාලා බලන්න උසස් පෙළ පාස් වෙන හැමෝම නැත්නම් උසස් පෙළ ලියන හැමෝම විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගනී කියලා තිබුණා නම් ඔයාලගේ කිසි තරඟයක් ඇති වෙන්නේ නැහැ. කවුරුත් ගණන් ගන්නෑ. ඔය විභාගේ ලියලා පේන්නුණත් කැම්පස් යන්න පුළුවන්. ඒ හින්දා ගණන් ගන්නෑ. නමුත් තරඟයක් දින්නට පස්සේ වෙන්න වැඩ කරනවා. නේද? දැන් අපි කියනවා මෙන්න මේ මට්ටමේ අය විතරයි විශ්වවිද්‍යාලය ගන්න. ඒ තුනක් තියෙන අය විතරයි විශ්වවිද්‍යාලය ගන්න. ඒතකොට තරගයක් හදනවා අපි ඔයා ළමයි අතර. අන්න එතකොට ළමයිගේ ඵලදායීතාවය වර්ධනය වෙනවා ඉන්නේ. කියන්නේ තරගයේ බලපානවා ඵලදායීතාවය තීරණය වෙනවා.
හරි එතකොට ඔන්න ඔයාට මම මාතෘකා දෙකක් කියලා දුන්නා පුතේ. ඵලදායීතාවේ යන කුමක්ද කියන එකයි ඵලදායීතා තීරක මොනවාද කියන එකයි. එහෙනම් මම යන්නේ ඔයාගේ මේ මාතෘකා මේ කොටසේ මේ ඒකකේ අවසාන හරිය කියලා දෙන්න. අවසාන හරිය කියලා දෙන්න. ඒ තමයි පුතේ ඵලදායීතා වර්ධනය. ඵලදායීතා වර්ධනය කියන්නේ මොකක්ද? ඵලදායීතා වර්ධනය. දැන් හොඳට අහගෙන ඉන්න. පුතේ ඵලදායීතාවේ කියන්නේ මොකද්ද? කිසියම් සාධකයක යෙදවූ ඒකකයක් සඳහා ලබාගත හැකි සාමාන්‍ය නිමෝම් ප්‍රමාණයට අපි කියනවා ඵලදායීතාවය කියලා. එහෙනම් ඵලදායීතා වර්ධනය කියන්නේ මොකක් වෙන්නද? ඵලදායීතා වර්ධනය කියන්නේ පුතේ යෙදවූ ඒකකයක් සඳහා ලබාගත හැකි නිමෝම් ප්‍රමාණය වැඩි කර ගැනීමට අපි කියනවා ඵලදායීතා වර්ධනය කියලා. ඒ කියන්නේ කිසියම් සාධකයක යෙදවුම් ඒකක එකකට ලැබෙන නිමවුම් ප්‍රමාණය අපි වැඩි කර ගන්නවා නම් ඒකට තමයි කියන්නේ ඵලදායීතාවය වැඩි වෙනවා කියලා. දැන් අර කලින් ගත්ත උදාහරණේ වාට මතක නම් ශ්‍රමිකයා පැය 8ක් තුල ඒකක 40ක් නිෂ්පාදනය කළොත් එක පැයකට යා නිෂ්පාදනය කළ තියෙන ඒකක 5යි නිකුතින්. ඒක තමයි යාගේ ශ්‍රම පැය එකක ඵලදායීතාවය. අපි හිතමු මේ ශ්‍රමිකයා පැය 8ක කාලය තුල ඒකක 45ක් නිෂ්පාදනය කළා කියලා. එහෙනම් පැය 8ක කාලය තුල ඒක අපි හිතමු ඒකක බෙදලා ගන්නම ගමු. පැය 8ක කාලය තුල ඒකක 64ක් නිෂ්පාදනය කළා කියලා හිතන්න. දැන් එතකොට පැය එකක ඵලදායීතාවය ඒකක 8යි. කලින් ඒකක 5යි. එතකොට ඒකක 5 ඉඳලා 8 දක්වා අන්න ශ්‍රම පැය එකක ඵලදායීතාවේ වර්ධනය වෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ පුතේ ඵලදායීතා වර්ධනය කියලා. තවත් ඔයාලට තේරෙන උදාහරණයක් ගත්තොත් අපි හිතමු අක්කර එකක කුඹුරකින් සාමාන්‍යයෙන් ලබා ගන්න පුළුවන් වීබුසල් 100ක ඵලදාවක්. දෙක අක්කර එකක ඵලදායීතාව වීබුසල් 100යි. අපිට පුළුවන් නම් පොහොර ගහලා හෝ මොනවා හරි ක්‍රමයකට වතුර බඳින එක විදිමත් කරලා වගා කරන කාලය වෙනස් කරලා මොනවා හරි ක්‍රමයකට අක්කරයකට වීබුසල් 150ක් ලබා ගන්න. අන්න ඒකට අපි කියනවා භූමියේහි ඵලදායීතාවය වර්ධනය වෙලයි තියෙන්නේ. අන්න ඒකට අපි කියනවා ඵලදායීතාවය වර්ධනය වීමක් වෙලා කියලා. එහෙනම් මොකක්ද ඵලදායීතා වර්ධනය කියන්නේ? කිසියම් නිෂ්පාදන සාධකයක යෙදවුම් එකක ලැබෙන නැත්නම් යෙදවුම් ඒකකයකට ලැබෙන සාමාන්‍ය නිමෝම් ප්‍රමාණය වර්ධනය වීමට අපි කියනවා ඵලදායීතා වර්ධනය කියලා. ආයෙත් කියනවා කිසියම් නිෂ්පාදන සාධකයක යෙදවුම් ඒකකයක් සඳහා ලබාගත හැකි සාමාන්‍ය නිමෝම් ප්‍රමාණය වැඩි වෙන තත්ත්වයකට අපි කියනවා එම සාධකයේ ඵලදායීතාවය වර්ධනය වෙනවා කියලා. පැහැදිලිද පුතේ? එහෙනම් ඔයාගේ ඊළඟ පිටුවේ ලියන්න ඉඩමදි නම් කොලයක් අරගෙන ලියලා අපි මේකට ඇටච් කරගමු. ලියන්න කොහොමද අර ප්‍රශ්න ටික කොලයක ලියන්න වෙන්නේ ඔයාලට. මාතෘකාව ලියන්න ඵලදායීතා වර්ධනය. ඵලදායීතා වර්ධනය. කිසියම් නිෂ්පාදන සාධකයක යෙදවුම් ඒකකයක් සඳහා ලබාගත හැකි සාමාන්‍ය නිමෝම් ප්‍රමාණය
සාමාන්‍ය නිමෝම් ප්‍රමාණය වැඩි කර ගැනීම ඵලදායීතා වර්ධනය වී මෙය ආකාර කිහිපයකින් සිදුවේ. හරි. දැන් මම පුතාලා මෙහෙම බලන්නකෝ. ඵලදායීතාවයේ වර්ධනය කර ගැනීම ආකාර කීපයකින් වෙන්න පුළුවන්. ඒකේ හිතන්නේ පුතේ මෙහෙමයි. දැන් ඔයා දන්නවා ඵලදායීතාවය හොයන විදිය. ඵලදායීතාව සමානයි අපි ඉරෙන් උඩට ගත්තේ යෙදවුම් ප්‍රමාණය. යෙදවුම් ඒකට ගණන්නේ අපි ඉරෙන් උඩට ගත්තේ. ඉරෙන් යටට ගත්ත නිමවුම් එක ගන්න ඉරෙන් උඩට. නිමවුම් ඒකට ගණන්නේ අපි ඉරෙන් උඩට ගත්තේ. ඉරෙන් යටට ගත්තේ පුතේ යෙදවුම් ඒකට ගණන. යෙදවුම් ඒකට ගණන තමයි අපි ඉරෙන් යටට ගත්තේ. එතකොට මේ ලැබෙන උත්තරයකට අපි කිව්වේ ඵලදායීතාවය. එතකොට මේ ලැබෙන උත්තරේ වැඩි කර ගැනීමට තමයි අපි කියන්නේ ඵලදායීතා වර්ධනය කියලා. එහෙනම් ඒ ලැබෙන උත්තරේ වැඩි කර ගන්න නම් ආයතනයේ සතු යෙදවුම් සහ නිමවුම් අතර තමයි අපි ගැළපීමක් කරගන්න ඕනේ. දැන් එතකොට මම කියනවා එක අවස්ථාවක්. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තව අවස්ථාවක් මට කියන්න ඕනේ පන්තිය බේර ගන්නවා. ඔන්න මගේ පළවෙනි අවස්ථාව මම මෙහෙම කියනවා. යෙදවුම නොවිනස්ව තිබියදී නිමවුම වැඩි කර ගැනීම. ඔන්න ඵලදායීතාවයේ වැඩි වෙන පළවෙනි අවස්ථාව තමයි යෙදවුම වෙනස් නොවි නිමවුම වැඩි වීම. අනබලන්න යෙදවුම ඒ ගානම තියාගෙන නිමවුම විතරක් වැඩි කර ගන්නවා. පැය 8යි වැඩ කරන්නේ ඒක වෙනස් කරන්නේ. හැබැයි පැය 8කට ලැබෙන නිමවුම් ඒකක ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන් නම් ලැබෙන උත්තරේ වැඩි කර ගන්න පුළුවන්. එහෙනම් තව එක අවස්ථාවක් කියන්න බලන්න කවුරුද? අර කතා කරන්නේ මොකක්ද? මොනවාද කරන්න පුළුවන්? එක අවස්ථාවක් කියන්න බලන්න උත්තරේ වැඩි. ඵලදායීතාව වැඩි කර ගන්න පුළුවන් තව අවස්ථාවක් කියන්නේ ඊදවුම් සම්මෝහන් දිහා බලන. මොකද කරන්නේ? මම එකක් කිව්වා ඊදවුම නොවිනස්ව තිබියදී නිමෝම වැඩි කරගෙන. එහෙනම් තව එකක් කියන්න බලන්න. මොකද කරන්න පුළුවන්? නිමැවුම වෙනස් නොකර යෙදවුම වැඩි කර ගැනීම. කොහොමද ඇහෙන්නේ? කියන්න බලන්න. නිමැවුම වෙනස් නොකර යෙදවුම් වැඩි කිරීම. හරි. මේ බලන්න මොකක්ද අපිට කරන්න පුළුවන්? නිමවුම නොවෙනස්ව තිබියදී යෙදවුම අඩු කර ගන්න පුළුවන් නේද? නිමවුම නොවෙනස්ව තිබියදී නිමවුම වෙනස් නොවි යෙදවුම අඩු කර ගන්න පුළුවන්. ඊළඟට තව අවස්ථාවක් තමයි හරියටම අවස්ථා පහක් තියෙනවා. තව අවස්ථාවක් තමයි මේ දෙක එකවර කරන්නේ. ඒ කියන්නේ එහෙම. යෙදවුම අඩු කරන ගමන් නිමවුම වැඩි කර ගන්න. යෙදවුම අඩු කරන ගමන් නිමවුම වැඩි කර ගන්න බලන්න. ඒ ලැබෙන උත්තරේ වැඩි වෙනවා. තවත් අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මෙහෙම. අපි කියනවා මෙහෙම. යෙදවුම වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි කරගෙන. ඒ කියන්නේ පුතේ යෙදවුම 110කින් වැඩි කරද්දී නිමවුම 130කින් වැඩි කර ගන්නවා. එතකොටත් ලැබෙන උත්තරේ වැඩි වෙනවද පුතා?
යෙදවුම 110ක් වැඩි කරලා නිමවුම 130ක් වැඩි කරගන්නවා. ඒ උත්තරේ වැඩි වෙනවා. එන අවසාන අවස්ථාව තමයි නිමවුම අඩුවන වේගයට වඩා වැඩි වේගයෙන් යෙදවුම අඩු කර ගැනීම. හැබැයි මේක ඉතින් අපි අපේක්ෂා කරන දෙයක් නෙමෙයි. උත්තරේ වැඩි වුණාට ඇත්තටම නිමවුම අඩුවීමක් වෙන්නේ. ඒ වුණාට අපිට මේ උත්තරේ වැඩි කර ගන්න පුළුවන් එහෙම. කොහොමද? අපි නිමවුම අඩු කරනවා 105කින්. යෙදවුම අඩු කරනවා 130කින්. ඒත් මේ උත්තරේ වැඩි කරනවනේ පුතේ. ඔන්න ඔය කියන අවස්ථා පහ තමයි ඔයාගේ උත්තර පහ වෙන්න ඕන. මේ පහ අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන. එහෙනම් ලියන්න හැමෝම මෙහෙම. ලියාගන්න පළවෙනි අවස්ථාව. යෙදවුම නොවෙනස්ව තබාගෙන නිමවුම පමණක් වැඩි කර ගැනීම. යෙදවුම නොවෙනස්ව තබාගෙන නිමවුම පමණක් වැඩි කර ගැනීම. දෙවෙනි අවස්ථාව ලියන්න. නිමවුම නොවෙනස්ව තබාගෙන යෙදවුම අඩු කර ගැනීම. නිමවුම නොවෙනස්ව තබාගෙන යෙදවුම අඩු කර ගැනීම. ඊළඟට තුන්වෙනි අවස්ථාව. යෙදවුම අඩු කරන අතරම නිමවුම වැඩි කර ගැනීම. එකවර සිදුවීම. යෙදවුම අඩු වන අතරම නිමවුම වැඩි කර ගැනීම එකවර සිදුවීම. ඊළඟට යෙදවුම වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි කර ගැනීම. ආයත් කියනවා යෙදවුම වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි කර ගැනීම. ඊළඟට අවසානයේද නිමවුම අඩුවන වේගයට වඩා වැඩි වේගයෙන් යෙදවුම වැඩි කර ගැනීම. හරි. ඔන්න ඔතනින් පුතේ අපි මේ කතාව සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. දැන් අපි බලන්න යන්නේ දැන් නිෂ්පාදන සම්පත් මාතෘකාවට අදාළව ඔයාලට පුතේ භූමිය ගැන අපි සාකච්ඡා කළා. ශ්‍රමය ගැන කතා කළා. ප්‍රාග්ධනය ගැන කතා කළා. ව්‍යවසායකත්වය ගැන සාකච්ඡා කළා.
එහෙනම් අපි යන්න හදනවා මේ කාල පරිච්ඡේදයේ තුල මේ කියන නිෂ්පාදන සම්පත් කියන ඒකකය හරහා ඔයාගේ අපසු උසස් පෙළ විභාගයක මොනවද අහලා තියෙන ප්‍රශ්න. එතකොට ඔයාලට හිත හදා ගන්න පුළුවන් අපි මේ ඉගෙන ගත්තා ඒ විදිහට ප්‍රශ්න වල දීලා තියෙනවා නේද? අන්න ඒවට උත්තර ටික ලියන්නයි යන්නේ. මෙතන මම 2014 13 12 10 කියන අවුරුදු වල ප්‍රශ්න දීලා තියෙනවා. හරි හැමෝම ගන්නක බලන්න කොළ ටිකක් ගන්න. පොතක් අරගෙන ප්‍රශ්න ලිව්වත් මේ ඔයා කමක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. පුළුවන් නම් ප්‍රශ්න ලියන්න පොතක් ගන්න දැන් 2022 කියලා මම නිකන් මම කිව්වා. ඔයාලටත් මම හිතන්නේ පොතක් ගන්න කිව්වා අපිට දවස් කීපෙන් පන්ති කරන්නේ. ඉතින් වැඩසටහන දාගන්න විදියක් තිබෙන්නේ. කෙසේ හෝ මේ පේපර් වලට උත්තර ලියන්න වෙනම පොතක් තියාගත්තට කමන්නේ. අදට දැනට පොතක් නැත්නම් කොලයක් ගන්න. අරගෙන දාගන්නකෝ උඩින්ම 2014 උසස් පෙළ නැත්නම් 2014 ඊළව පේපර් එකේ ප්‍රශ්නේ. ඔයාලට පේනවා ඇති ඔයාලගේ ස්ක්‍රීන් එකේ 2014 උසස් පෙළ පේපර් එකේ අහලා තියෙන ප්‍රශ්නේ පළවෙනි කොටස ඔයාගෙන් අහලා තියෙනවා පුතේ. මට මේ පේනවද කියන බලන්න ස්ක්‍රීන් එකේ ප්‍රශ්නේ මැසේජ් එකක් දාන්න බලන්න පේනවද කියලා. පේනවද පුතේ ප්‍රශ්නේ? එහෙනම් බලා ගන්නකො. ඒකේ පළවෙනි ප්‍රශ්නේ බලන්න හැමෝම 2014 ප්‍රශ්න බලන්න. ඒකේ කියනවා පුතේ මේ ඔයාගේ සම්පත් සෑම විටම පිළිගන්න එපා පුතේ ස්ක්‍රීන් එකේ. කවුරුත් ඒ වැඩේ කරන්න එපා කරගෙන යන්න බෑ නැත්තම්. ඔයාලට කියනවා සමාජයක් සෑම විටම තෝරා ගැනීමේ ගැටලුවකට මුහුණ දෙන්නේ ඇයිදයි පැහැදිලි කරන්න කියලා. දැන් ඔන්න ඔක තමයි ඔයාලට දීලා තියෙන ප්‍රශ්නේ. බලන්න දැන් තෝරා ගැනීමේ ගැටලුවකට මුහුණ දෙන්නේ ඇයි කියලා අහනවා. ඉතින් ওই ප්‍රශ්නෙට ලකුණු ඔයාලට හම් වෙනවා 4ක්. 4ක් නෙවෙයි ඇත්තටම 5ක් හම් වෙනවා. 2014 ඔය 5 ගානේ ප්‍රශ්න 4ට ලකුණු 20ක් වෙනවා. ඒතර පළවෙනි ප්‍රශ්නෙන් අහනවා සමාජයක් හැම විටම තෝරා ගැනීමේ ගැටලුවකට මුහුණ දෙන්නේ ඇයි කියලා. හොඳයි අපි බලමු මොකක්ද ඒකට උත්තරේ. ඔයාලට හිතන විදිහට තෝරා ගැනීමේ ගැටලුවකට මුහුණ දෙන්න හේතුව මොකද්ද සමාජයක් හැම වෙලෙම? ඒ සඳහා බලපාන කාරණා දෙකක් තියෙනවා පුතේ. ඒ කාරණා දෙක විස්තර කරලා තමයි අපි මේකට උත්තරේ ලියන්නේ. දැන් තෝරා ගැනීමේ ගැටලුවකට මුහුණ දෙන්න බලපාන ප්‍රධාන හේතු දෙක තමයි එකක් ආර්ථිකයේ සතුව පවත්නා සම්පත් සම්භාරයේ සීමිත වීම. නැත්නම් හිඟක. දෙවෙනි හේතුව තමයි ඒ හිඟ සම්පත්වල විකල්ප භාවිත පැවතීම. එතකොට හිඟකම සහ විකල්ප භාවිත පැවතීම කියන தත්වයන් දෙක එක විට පවතින අවස්ථාවක තේරීම පිළිබඳ ගැටලුවකට ඕනෑම සමාජයකට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ විස්තර කරද්දී පුතේ ඔයා කියන්න ඕන හිඟකම කියන්නේ මොකක්ද? දෙක විකල්ප භාවිත කියන්නේ මොකක්ද? ඒ අතරින් තෝරන්න වෙන්නේ කොහොමද? ඒ අනුව සෑම සමාජයක්ම මූලික තේරීම් තුනකට මුහුණ දෙනවා කියලා කිව්වා. අපි ඒවට කිව්වා පුතේ මූලික ආර්ථික ප්‍රශ්න කියලා කිව්වා. මේ මූලික ආර්ථික ප්‍රශ්න මොනවාද කියලා ඔයා ලියන්න ඕන. ඒක තමයි ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ලියන විදිය. එහෙනම් මම පුතාලා කොලයක් අරගෙන උත්තරේ ලියන්න පටන් ගමු. මම කියන්නම් උත්තරේ. අපි මෙහෙම ලියමු. ලියන්න. තේරීම යන්නේ අදහස් වන්නේ විකල්ප භාවිත අතරින් එක් විකල්පයක්
එක් විකල්පයක් තෝරා ගැනීම යන්නයි. තෝරා ගැනීම යන්නයි. මෙහිදී සෑම සමාජයක්ම තේරීම පිළිබඳ ගැටලුවකට මුහුණ දෙන අතර එවැනි තේරීම පිළිබඳ ගැටලුවක් පැන නැගීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතු දෙකකි. එනම් පළවෙනි හේතුව ලියන්න පුතේ. ආර්ථිකය සතු සම්පත් සම්භාරය. උවමනාවන්ට සාපේක්ෂව හිඟවීම හෙවත් සීමිත වීම. මේ පළවෙනි හේතුව. දෙවෙනි හේතුව ලියන්න එකී හිඟ සම්පත්වල විකල්ප භාවිතයන් කිහිපයක් පැවතීම. එකී හිඟ සම්පත්වල විකල්ප භාවිතයන් කිහිපයක් පැවතීම. හරි, එතකොට ප්‍රධාන හේතු දෙක ඒක. ඊට පස්සේ අපි වෙනම ඡේදකින් ලියමු. මේ අනුව සම්පත් හිඟකම හා ඒවායේ විකල්ප භාවිත පැවතීම ඕනෑම සමාජයකට පොදු බැවින් තේරීම පිළිබඳ ගැටලුවකට
මුහුණ දීමට තේරීම පිළිබඳ ගැටලුවකට මුහුණ දීමට සෑම සමාජයකටම සිදුවේ. සෑම සමාජයකටම සිදුවේ. මෙහිදී ඕනෑම සමාජයක් ප්‍රධාන තේරීම් තුනකට මුහුණ දෙන අතර ඒවා මූලික ආර්ථික ප්‍රශ්න ලෙස හඳුන්වයි. ඒවා නම් අපි ලියන්න පුළුවන් පුතේ ප්‍රශ්න තුන. ලියන්න බලන්න මොනවද ඒ ප්‍රශ්න තුන කවුරු හරි? මොනවද මූලික ආර්ථික ප්‍රශ්න තුන? එකක් තමයි කුමක් කොපමණ නිපදවනවාද යන. දෙක කෙසේ නිපදවනවාද යන. තුන කා සඳහා නිපදවනවාද යන. වාට මතක ඇති අර තේරීම කියන සංකල්පයක් මම වාට ඒක කියලා දුන්නා. එහෙනම් ලියන්න පළවෙනි එක කුමක් කොපමණ නිපදවනවාද යන. කුමක් කොපමණ නිපදවනවාද යන. දෙවෙනි එක ලියන්න කෙසේ නිපදවනවාද යන්න තීරණය කිරි. කෙසේ නිපදවනවාද යන්න තීරණය කිරි. තුන්වෙනි ප්‍රශ්න ලියන්න කා සඳහා නිපදවනවාද යන්න තීරණය කිරි. කා සඳහා නිපදවනවාද යන්න තීරණය කිරි. හරි පුතේ අපි යනවා ප්‍රශ්නේ දෙවෙනි කොටසට. වාගෙන් අහනවා ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධකයේ අනෙක් නිෂ්පාදන සාධකයන්ගෙන් වෙනස් වන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩාක් හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ව්‍යවසායකත්වය ගැන අපි ඉගෙන ගත්තා දැන්. ඊළඟ භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය කියන්නේ භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනය කියන අනිත් සාධක ගැන ඔයාලට මම කියලා දුන්නා. එතකොට මේ ප්‍රශ්نين අහන්නේ ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධකය අනිකුත් නිෂ්පාදන සාධක වලින් වෙනස් වන්නේ කොහොමද? ඒ කියන්නේ භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනය කියන අනිත් සාධක අතරින් ව්‍යවසායකත්වයේ කොහොමද වෙනස් වෙන්නේ? පුතේ ඒකට උත්තරේ ලියන්න ඕනේ මෙහෙමයි. ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධකයේ අන්තර්ගත නොවන නැත්නම් අන්තර්ගත වන ලක්ෂණ අනිත් සාධකවල නේ. මේ කාර්යයන් අනිත් සාධක ඉදි කරන්නේ. ඔයාලට ඔතනම වෙනස්කම් පහක් කියන්න පුළුවන්. නවාන මම මේ කියනවා තේරෙනවද කියලා? 1. ව්‍යවසායකයා විසින් නිෂ්පාදන සාධක සංයෝජනය කොට නිෂ්පාදනයේ සංවිධානය කරයි. නමුත් අනෙකුත් සාධක එසේ නොකරයි. 2. ව්‍යවසායකයා විසින් අලාභ හෝ ලාභ පිළිබඳ අවධානය දරන අතර අනෙකුත් සාධක එසේ නොකරයි. 3. ව්‍යවසායකත්වයේ විසින් ප්‍රතිපත්තිමේ තීරණ ගත්තද අනෙකුත් සාධක එසේ නොකරයි. 4. ව්‍යවසායකයාට හිමි ප්‍රතිලාභයේ ලාභය වුවද අනෙකුත් සාධක වලට හිමි ප්‍රතිලාභයේ ලාභය නොවේ. නේද?
ඔන්න ඔය කියන ඒවා. තවත් එකක් ඕන නම් අපි කියන්න පුළුවන් ව්‍යවසායකයා විසින් නවෝත්පාදන බිහි කරද සෙසු සාධක විසින් නවෝත්පාදන බිහි නොකර. මේ විදිහට පුතේ අර ව්‍යවසායකයා කියන නිෂ්පාදන සාධකයේ කියන කාර්යය අනිත් සාධක ඉටු කරන්නේ නැහැ කියන එක ඔයා පෙන්වන්න කළා නම් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ආයෙත් දාලා ලියන්න ඒකට උත්තරේ දෙන්න. ලියන්නේ ලකුණු 4ක් හම් වෙනවා ඒකට. අපි ලියමු එකින් එක අංක දාලා දෙවෙනි කොටසට උත්තරේ. කියන ව්‍යවසායකයා විසින් නිෂ්පාදන සාධක සංයෝජනය කරමින් ව්‍යවසායකයා විසින් නිෂ්පාදන සාධක සංයෝජනය කරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කළද අනෙකුත් නිෂ්පාදන සාධක එසේ නොකරයි. අනෙකුත් නිෂ්පාදන සාධක එසේ නොකරයි. දැන් දෙවෙනි එක ලියන්න. ව්‍යවසායකයා විසින් අවදානම් වලට මුහුණ දුන්නද අනෙකුත් සාධක එසේ නොකරයි. ඊළඟ එක තුන්වෙනි එක ව්‍යවසායකයා විසින් ප්‍රතිපත්තිමේ තීරණ ගත්තද අනෙකුත් සාධක එසේ නොකරයි. දැන් තව එකක් ලියන්න. ව්‍යවසායකයා විසින් නවෝත්පාදන බිහි කළද අනෙකුත් සාධක එසේ නොකරයි. තවත් එකක් කියන්න. ව්‍යවසායකත්වයට හිමි ප්‍රතිලාභය ලාභය වුවද
සෙසු සාධකවලට හිමි ප්‍රතිලාභ ලාභේ නොවේ. හරි. ඔන්න ඔය විදිහට අපිට මේ ව්‍යවසායකත්වයයි අනිකුත් සාධකයි අතර වෙනස් වීම සංසන්දනය කරන්න පුළුවන්. උදේ ඒකට ඒකේ බලාපොරොත්තු වෙනවා ඒ අර නිෂ්පාදන සාධක. දැන් ඔන්න ලියාගන්න නැති කවුරු හරි ඉන්නවා. මම ආයතනයක් කියන්න බලාගෙන ලියාගන්න නැති අයට අත්දැක හදාගන්න. පළවෙනි එක කිව්වේ ව්‍යවසායකයා විසින් නැත්නම් ව්‍යවසායකයා විසින් නිෂ්පාදන සාධක සංයෝජනය කර ව්‍යාපාර කටයුතු සංවිධානය කරයි. සෙසු සාධක විසින් නොකරයි. දෙවෙනි එක කිව්වේ ව්‍යවසායකයා විසින් ප්‍රතිපත්තිමේ තීරණ ගත්තද සෙසු සාධක එසේ නොකරයි. තුන්වෙනි එක කිව්වේ ව්‍යවසායකයා විසින් අවදානම් වලට මුහුණ දුන්නද සෙසු සාධක අවදානම් නොදලයි. ඊළඟට කිව්වා ව්‍යවසායකයා විසින් නවෝත්පාදන බිහි කළද සෙසු සාධක එසේ නොකරයි. තවත් එකක් කිව්වා ව්‍යවසායකයාට හිමි ප්‍රතිලාභයේ ලාභය වුවද සෙසු සාධක වලට හිමි ප්‍රතිලාභය ලාභය නොවේ. හරිනේ. right. ඊළඟ ප්‍රශ්න බලා ගන්න පුතේ. හැමෝගෙම ගාවට ඉන්ට් එක ඇති. බලාගෙන ඊළඟ ප්‍රශ්න කිව්වේ මොකද්ද? නිෂ්පාදන දැන් මේ 2014 ප්‍රාග්ධනය හා ආයෝජනය අතර තියෙන වෙනස අහලා තියෙනවා. ඉතින් මම ඊයේ දවසේ ප්‍රාග්ධනය සහ ආයෝජනය ගැන කතා කළා. දැන් ඊයේ දවසේ වෙනකොට ප්‍රාග්ධනය කියන සාධකයක් කතා කළා. ආයෝජනය සම්පූර්ණයෙන්ම ඊයේ දවසේ මම උදාහරණයක් එක්ක අරගෙන පැහැදිලි කළා ඔයාලට මතකයි. ආයෝජනයේ වර්ග දෙකක් තියෙනවා. සුද්ධ ආයෝජනය සහ ප්‍රාග්ධන ප්‍රතිසම්පාදන ආයෝජනය කියලා. නේද? එතනදී මම කිව්වා ආයෝජනයේ මූලාශ්‍රයෙන් ඉතිරි කිරි ඉතුරුන් අපි දේශී ඉතුරුන් හා විදේශී ඉතුරුන් වශයෙන් වර්ග කරනවා කියලා ඉගෙන ගත්තා. දේශී ඉතුරුන් වල වර්ග තුනක් තියෙනවා. කුටුම්බ ව්‍යාපාර හා රාජ්‍ය ඉතුරු. මේ විදිහට අපි වර්ග කරලා ආයෝජනය ගැන නිර්වචනයක් දුන්නා. දැන් පුතාලගෙන් අහන්නේ ප්‍රාග්ධනයයි ආයෝජනයයි අතර තියෙන වෙනස. මේක විතර නිර්වචනය කළා නම් නැති. ප්‍රාග්ධනයයි ආයෝජනයයි අතර වෙනස මේ 2014 උසස් පෙළ පේපරේදී ප්‍රශ්නේ. ලකුණු 4ක ප්‍රශ්නයක්. අපි කොහොමද මේකට උත්තරේ ලියන්නේ? මෙහෙන් අහගන්න. අපි ඉස්සල්ලාම කියන්න ඕන දුකේ ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? දැන් මෙතන ඉන්න හැමෝම දන්නවා ප්‍රාග්ධනය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන මිනිසා විසින් නිර්මාණය කරන ලද සියලුම නිෂ්පාදන ආධාරක වලට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. එහෙමනේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන මිනිසා විසින් නිර්මාණය කරන ලද සියලුම නිෂ්පාදන ආධාරක වලට තමයි අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා. ඒ ප්‍රාග්ධනයේ තියෙන විශේෂත්වය තමයි ප්‍රාග්ධනය කියන්නේ මූර්ත වර්තම, දීපල වර්තම. ඒවා ශ්‍රේණීමෙන් අවසාන වෙලා යනවා. ඒ වගේම තොග සංකල්පයක්. ප්‍රාග්ධනය කියන්නේ අපිට ගණනය කරන්න පුළුවන් තොගයක්. මේක තොග සංකල්පයක්. නේද? ඒ වගේම ආයෝජනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි රටක ප්‍රාග්ධනය දිහිවෙන්නේ. ඔන්න අපි ප්‍රාග්ධනය ගැන කතා කරා. දැන් අපි යමු ආයෝජනය කියන්නේ මොකක්ද මම කියලා දුන්නා. ඊයේ දවසේ කියලා දුන්නා. ආයෝජනය කියලා කියන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුළ රටක ප්‍රාග්ධනය බිහි කිරීම සඳහා සම්පත් යෙදවීමේ ක්‍රියාවලියට අපි කියනවා ආයෝජනය කියලා. කිසියම් කාල පරිච්ඡේදයක් තුළ රටක ප්‍රාග්ධනය බිහි කිරීම සඳහා
සම්පත් යෙදවීමේ ක්‍රියාවලියට අපි කියනවා ආයෝජනය කියලා. ඒකට ආයෝජනය කියන්නේ ප්‍රවාහ සංකල්පයක්. ගලා යාමක් සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි රටසතු ප්‍රාග්ධන තොගේ බිහි වෙන්නේ. මේ ආයෝජනය සුද්ධ ආයෝජන හා ප්‍රාග්ධන ප්‍රතිසම්පාදන ආයෝජනයේ විදිහට වර්ග කරන්න පුළුවන්. හරි අපි ලියාගමු පුතේ වෙනස් කරන නිර්වචන දෙක. එහෙනම් ඡේදකින් ලියන්න මුලින්ම ප්‍රාග්ධනයේ යන භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතයට ගනු ලබන මිනිසා විසින් නිර්මාණය කරන ලද සියලු නිෂ්පාදන ආධාරක වේ. මේවා තොග සංකල්පයක් වන අතර ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වේ. හරි. ඊළඟ ඡේදය කියන්න පුතේ ආයෝජනය ගැන ලියන්න. ආයෝජනය යනු කිසියම් කාල පරිච්ඡේදයක් තුළ රටසතු ප්‍රාග්ධන වට්ටම් බිහි කිරීම සඳහා සම්පත් යෙදවීමේ ක්‍රියාවලියයි. මෙය සුද්ධ ආයෝජනය හා ප්‍රාග්ධන ප්‍රතිසම්පාදන ආයෝජනයේ ලෙස
ප්‍රාග්ධන ප්‍රතිසම්පාදන ආයෝජනයේ ලෙස දෙආකාරයකි ඒක කියන්නේ එමෙන්ම ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස රට තුල ප්‍රාග්ධනය බිහිවන අතර මෙය ප්‍රවාහ සංකල්පයක් වේ. හරි. උදේ මේ ප්‍රශ්නෙට ප්‍රමාණවත් උත්තරේ. අපි යන්නේ 2014 ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්න බලන්න. 2014 කොටසේ අවසාන ප්‍රශ්නට යන්න බලන්න. බලන්න මොකක්ද දීලා තියෙන්නේ කියලා. ප්‍රාග්ධන රටක මානව සම්පතෙහි ඵලදායීතාව වැඩි කරගත හැකි ක්‍රියාමාර්ග දක්වන්න. රටක මානව සම්පතෙහි ඵලදායීතාවේ වැඩි කරන ක්‍රියාමාර්ගයන්. මානව සම්පතෙහි ඵලදායීතාවේ වැඩි කරන ක්‍රියාමාර්ග. මොකද්ද ඔය අහන්නේ පුතේ? මානව සම්පතෙහි ඵලදායීතාව වැඩි කරන ක්‍රියාමාර්ග කියන්නේ මානව ප්‍රාග්ධනය වර්ධනය කරන ක්‍රම. එහෙම නැත්නම් ශ්‍රම ඵලදායීතාවේ වර්ධනය කරන ක්‍රම අහන්න. මායුදාරණ මතක නම් මෙන්න මේවා මම ඔතන දුන්නා ඔයාට ඔයාගේ තීරි උගන්වද්දී මම. එකක් තමයි අධ්‍යාපනය හා පුහුණුව විධිමත් කරන්න පුළුවන්. ශ්‍රමිකයන්ට ලබා දෙන අධ්‍යාපනය හා පුහුණුව විධිමත් කිරීම කරන්න පුළුවන්. ඊළඟ තව එකක් තමයි සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය වර්ධනය කරන්න පුළුවන්. ඒකෝට සම්ප්‍රදායිකව වෙනවා මානව ප්‍රාග්ධනය වර්ධනය. ඊළඟ තව එකක් තමයි ශ්‍රමිකයන්ට යහපත් ආකල්ප සංවර්ධනය කරන්න පුළුවන්. නේද? ශ්‍රමිකයා තුළ ආකල්පමය වෙනස්කම් ධනාත්මක ආකල්ප සංවර්ධනයක් ඇති කරන්න පුළුවන්. ඊළඟ තව දෙයක් තමයි ශ්‍රමිකයා තුළ නැත්නම් ශ්‍රමිකයාගේ වැඩ පරිසරය යහපත් වැඩ පරිසරයක් හඳුන්වා දෙන්න පුළුවන්. නේද? ඒ වගේම ශ්‍රමිකයාට ලබා දෙන ගෙවීම් දීමනා වර්ධනය කරන්න පුළුවන්. ඒ ක්‍රම තුලින් අපිට පුළුවන් ශ්‍රම ඵලදායීතාවයෙන් නැත්නම් මානව ප්‍රාග්ධනය වර්ධනය කරන්න කටයුතු කරන්න පුළුවන්. හරි අපි දියුම් පුතේ කියන්නේ පළවෙනි විදියන්න අධ්‍යාපනය විධිමත් කිරීම. දෙවෙනි විදියන්න සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම. සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම. තව එකක් කියන්න. ශ්‍රමිකයන්ට විධිමත් පුහුණුවක් ලබා දීම. ශ්‍රමිකයන්ට විධිමත් පුහුණුවක් ලබා දීම. තව එකක් ලියාගන්න තියෙනවා. ශ්‍රම විභජනය හා
විශේෂීකරණය ශ්‍රම විභජනය හා විශේෂීකරණය ඒකම පුළුවන්. තවත් එකක් කියන්නේ නවෝත්පාදන හඳුන්වා දීම. ඒ කියන්නේ නව තාක්ෂණයේ හඳුන්වා දීම. නවෝත්පාදන හඳුන්වා දීම. තවත් එකක් කියන්නේ සේවක ආකල්ප සංවර්ධනය කිරීම. සේවක ආකල්ප සංවර්ධනය කිරීම. ඉතින් බලන්න ඔයාලට මම දාලා තියෙනවා මේ 2013 A-level paper එකේ ප්‍රශ්න. වාගෙන් අහනවා එකේ පළවෙනි කොටස ප්‍රාග්ධනය හා මානව ප්‍රාග්ධනය අතර වෙනස කුමක්ද කියලා. බලන්න ඔයාලගේ පිළිපන්තියේ මම ඔය දෙක ඉදිරිමත් ඔයාලට මම කියලා දුන්නා. මේ මානව ප්‍රාග්ධනය ඇයි ප්‍රාග්ධනය වෙන්නේ කියලා ඔයාලට මම කියලා දුන්නා. දැන් පුතේ ඔය අහන්නේ උතන ප්‍රාග්ධනයයි මානව ප්‍රාග්ධනය අතර තියෙන වෙනස මොකක්ද කියලා අහන්නේ. දැන් මායිකාලට පුළුවන් වෙන්න ඕනේ ඒකට උත්තරයක් ගොඩනගා ගන්න. අපි බලමු කොහොමද මේක ලියන්නේ කියලා. දැන් ප්‍රාග්ධනයයි මානව ප්‍රාග්ධනයයි අතර වෙනස අහපුවාම පුතේ උතන ලකුණු 4ක ප්‍රශ්නයක් ඔයාලට දීලා තියෙනවා සස්පෙලෙන්. එතකොට ඔයා ඉස්සරලාම ප්‍රාග්ධනයයි මානව ප්‍රාග්ධනයයි දෙක වෙන වෙනම නිර්වචනය කරන්න. ඊට පස්සේ මේ දෙක සංසන්දනය කරන්න වෙනස්කම් දාන්න. දැන් අපි බලමු නිර්වචනය කරන්නේ කොහොමද? ප්‍රාග්ධනය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් වශයෙන් භාවිතා කරන මිනිසා විසින් නිර්මාණය කරන ලද සියලුම නිෂ්පාදන ආධාරක වලට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. නේද? ඒකනේ අපි ප්‍රාග්ධනය කියලා කියන්නේ. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතා කරන මිනිසා විසින් නිර්මාණය කරන ලද සියලුම නිෂ්පාදන ආධාරක වලට අපි කියනවා මොනවද? ප්‍රාග්ධනය කියලා. මානව ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? මානව ප්‍රාග්ධනය කියන්නේ පුතේ ශ්‍රමිකයා තුල කරන ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රමිකයා සතු කුසලතා හා නිපුණතා වර්ධනය කිරීම තුළින් ලබා ගන්න ඒ ප්‍රාග්ධනය තමයි අපි කියන්නේ මානව ප්‍රාග්ධනය කියලා. ඒ කියන්නේ ශ්‍රමිකයා සතු කුසලතා හා නිපුණතා වර්ධනය තුළින් ලබා ගන්න දෙයට අපි කිව්වා මානව ප්‍රාග්ධනය කියලා නේද? ඒත් අපි බලමු කොහොමද මේ මානව ප්‍රාග්ධනයයි ප්‍රාග්ධනයයි අතර වෙනස්කම් සංසන්දනය කරලා ලියන්න. ඉස්සල්ලාම ලියන්නකෝ අපි ප්‍රාග්ධනය යනු කියන ලියන්නේ. ප්‍රාග්ධනය යනු භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතා කරනු ලබන මිනිසා විසින් නිර්මාණය කරන ලද සියලුම නිෂ්පාදන ආධාරක වේ. මේවා ඵලදායීතාවයෙන් යුතු
මූර්ත වත්කම් වේ. ඵලදායීතාවයෙන් යුතු මූර්ත වත්කම් වේ. හරි. ඒ තමයි ප්‍රාර්ථනා. ඊළඟට ඡේදකින් ලියන්නේ මානව ප්‍රාර්ථනය යනු මානව ප්‍රාර්ථනය යනු ශ්‍රමිකයා තුළ කරනු ලබන ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස වර්ධනය කරගන්නා ලද ශ්‍රමිකයා සතු නිපුණතාවයන් හා කුසලතාවයන් වේ. දැන් පුතේ ඔය දෙක අතර තියෙන වෙනස්කම් මොනවද? දැන් මම මේ කියන දේ හොඳට අහගෙන ඉන්න. පුතේ ප්‍රාර්ථනය කියන්නේ භෞතික සම්පතක්, මානව ප්‍රාර්ථනය කියන්නේ මානව සම්පතක්. ප්‍රාර්ථනය කියන එක ෂේ වීමට භාජනය වෙනවා, කාලයක් සමග ෂේ වෙනවා. හැබැයි මානව ප්‍රාර්ථනය ෂේ වෙන්නේ නැහැ. ප්‍රාර්ථනය අජීවී සම්පතක්, මානව ප්‍රාර්ථනය සජීවී සම්පතක්. ප්‍රාර්ථනය කියන එක ඉතුරුන් ආයෝජනයේ ප්‍රතිඵලයක් විදිහට බිහි වෙන්නේ. මානව ප්‍රාර්ථනයේ බිහි වෙන්නේ මිනිසා තුළ කරන ආයෝජනයේ ප්‍රතිඵලයක් විදිහට. ඔන්න ඔය වෙනස්කම් කියන්න. එහෙනම් අපි දෙපැත්ත දාලා ලියමු. එක පැත්තක ලියන්න ප්‍රාර්ථනය, අනිත් පැත්තට ලියන්න මානව ප්‍රාර්ථනය. මේ වෙනස්කම් ලියන්න පුතේ. එතකොට තමයි ලකුණු ටික හම්බෙන්නේ. ප්‍රාර්ථනය සහ මානව ප්‍රාර්ථනය කියන දෙපැත්ත දාලා ලියමු. ප්‍රාර්ථනයේ පැත්ත ලියන්න ඉස්සල්ලාම මෙය භෞතික සම්පතක් වේ. මානව ප්‍රාර්ථනයේ පැත්ත ලියන්න මේ මානව සම්පතක් වේ. ඊළඟට ප්‍රාර්ථනයේ පැත්ත ලියන්න මේ ෂේ වීමට භාජනය වේ. මානව ප්‍රාර්ථනයේ පැත්ත ලියන්න මේ ෂේ වීමක් සිදු නොවේ. ආපහු ප්‍රාර්ථනයේ පැත්ත ලියන්න මේ අජීවී සම්පතක් වේ. මානව ප්‍රාර්ථනයේ පැත්ත ලියන්න මේ සජීවී සම්පතක් වේ. ඊළඟට ආපහු ප්‍රාර්ථනයේ පැත්ත ලියන්න ඉතුරුන් ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රාර්ථනයේ ජනනය වේ. මානව ප්‍රාර්ථනයේ පැත්ත ලියන්න ශ්‍රමිකයා තුල කරන ආයෝජනයේ
ශ්‍රමිකයා තුල කරන ආයෝජනය ප්‍රතිඵලයක් ලෙස මානව ප්‍රාර්ථනයේ නිවිවේ. මානව ප්‍රාර්ථනයේ නිවිවේ. ඉතින් මේ ප්‍රශ්නෙත් අවසానයි. මම හිතන්නේ අපි ඊළඟ ප්‍රශ්න ටික අපි ඊළඟ දවසේ කතා කරමු. අද දවසේ ටිකක් වැඩියෙන් කරගෙන ආවා අපි ටිකක් ඉවර වෙනවා. ලබන සතිය කියන්නේ ලබන ග්‍රාස්තපින්දා අහපව අපි හම්බ වෙනවා. ඊට කලින් ඔයාට අලුත් නිබන්ධන කට්ටලයක් හම්බ වෙයි. ඒ ගන්න කොහොමද කෙරෙන්නේ කියන එක මම ඔයාගේ WhatsApp group එකට දාන්න. විශේෂයෙන් ඔයාලට එන්න බැරි ළමයි පින් ගෙනියන්න මට අනිවාර්යයෙන්ම කියන්න ඊළඟ පාස්තරට මම ඒ ටික ලැබෙන්න හරි සලස්වනවා. කොහොම හරි ඔයාලට දැන් රට විවෘත කරලා තියෙන ඉඳ ඔයාලට එන්න පුළුවන්. ගොඩාක් දුරට අපිට එන්න බැරි ටවුන් එකකට හරි ගෙනලා දෙන්න ක්‍රමයක් හදලා දෙන්න පුළුවන්. දැන් කොහොමද ඔයාලට එන්න පුළුවන් හැමතැනකම. දැන් ඒ නිසා මේ මොනවා හරි ගැටලු තියෙන ළමයි ඉන්නවා නම් මට ඒක වෙනම කතා කරලා කියන්න. නැත්නම් වැසිකියක් දාන්න. දැන් ටියුබ් ටික ඔයාලා හැමෝටම ලබා ගන්න පුළුවන්. අර පහුගිය මාසේ ගත්තේ නැති ටියුබ් මේ මාසෙදි ඔයාලා ගන්න ගත්තේ නැති අය. ඒක නෝට් එක සම්පූර්ණ කරගන්න පුතේ. ඊට පස්සේ අපි විධිමත් විදියට වැඩේ යමු. ඒ වගේම අලුතෙන් එන දරුවන්ට කියන්න ලබන මාසේ මේ මාසේ ටියුබ් ගත්තට පස්සේ යාළගේ අලුත් ටියුබ් ටිකක් එක්කලා යාළට මුලින් ඉඳලා උගන්වන පන්තියක් පටන් ගන්නවා කියලා. ඒ දවසේ ඉඳලා ඔයාලට අලුත් පන්තියකින් ඒ කොටස් ටික ආවරණය කරගන්න පුළුවන්. ඔයාලටත් මම මේ ලින්ක් දාන්න අල්ලගන්න බැරි ළමයි වලට සම්බන්ධ වෙන්න. විශේෂයෙන් පන්ති වලට අලුතෙන් සම්බන්ධ වෙන්න කැමති දරුවන්ට කියන්නේ මේම පන්තියක් ආවලා අපි පටන් ගන්නවා. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි යහපව ලබන සතියේ හමු. එදකන් දීපු වැඩ ටික කරන්න, නෝට් ටික සම්පූර්ණ කරගන්න, පාඩම් කරන්න ගන්න ටික. අද දවසේ වැඩසටහන ඉවර කරනවා.